වේදනාව දැනෙන කැම නිසා නෙවෙයි දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ධනුෂ්ක සෙනවිරත්න. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. ලබන වසරේදී 6%ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. අයවැය ඉදිරිපත් කරමින් අගමැති කියයි. ක්ෂේත්‍ර කිහිපයක් ආදායම් බද්දෙන් නිදහස්. කාන්තාවන් විශ්‍රාම යන වයසත් 60 දක්වා ඉහළට. වතුකම්කරුවන්ගේ දහසේ වැටුපත් හිමි වේ. මත්පැන් දුම්බැටි දුරකථන සේවා සූදු සහ මෝටර රථ සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක්. රාමාන්‍ය නිකායේ මහානායක නාපානේ පේමසිරිනා හිමියන් අපවත් වේ. දුමින්දගේ නඩුව ඇසූ වෙනසුරුවරිය මෛත්‍රීට දුන් ඇමතුම දේශපාලන පරිගැනීම් කොමිසමේදී හෙළිවේ. පරිභෝජනයට සුදුසු බව කියන්න මාළු අමුවෙන්ම කෑ මන්ත්‍රී. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. නවලක්ස් බියුටි ඉන්ග්‍රීඩියන්ට්ස් 7ක් සහ විටමින් E සමගින් සඳමෙන් දිතුලන මොහොනක්. නවලක්ස්. මුල්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. සෞභාග්‍යයේ දැක්ම රජයේ ප්‍රතිපත්ති රාමුව යටතේ 2021 වසර සඳහා වන අයවැය මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. අයවැය කතාව සිදු කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ 106ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කර ගැනීම රජයේ ඉලක්කය බවයි. ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් 6 වෙනිදා ගැසට් පත්‍රයේ පළ කෙරුණා. විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම හෙවත් අයවැය කතාව කියවීම සඳහා අද පස්වරුවේ පාර්ලිමේන්තුව රැස් වූයේ කතානායක මහින්දයාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. ගරු කතානායකතුමා අයවැය ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අද සහ අයවැය විවාදයේ පැවැත්වෙන සම්පූර්ණ කාල සීමාව තුළ සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් සහ රෙගුලාසින්ට අනුකූලව පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීමට කටයුතු ද තිබෙනවා. අයවැය ඉදිරිපත් කරන අවස්ථාවට විදේශ තානාපතිවරුන් සහ මුදල් අමාත්‍යාංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් ආරාධනා කර ඇති අතර මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය වසා තිබුණේ කොවිඩ් වෛරස ව්‍යාප්තිය හේතුවෙන්. ඒ අනුව මෙරට 75 වැනි අයවැය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියා. ගරු කතානායකතුමනි, අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති රාමුව තුළ 2021 2023 මැදිකාලීන ආර්ථික පුනර්ජීවන ආදී ලිඳුකම පිටු දැකීමේ කඩිනම් වැඩසටහන ශක්තිමත් කරන 2021 අයවැයකව මේ උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉබාත් සතුටකිනි. කරු කතානායකතුමනි, උදේ ආනයන මත රඳා පවතින වෙළඳ ආර්ථිකයක් වෙනුවට ගොවි නිෂ්පාදන හා කෘෂිකර්මීකරණයක් මුල් කරගත් නිෂ්පාදන ආර්ථිකයක් ජනතය අපේක්ෂාව බව ගම සමග පිළිසඳරක් ජනතා සංවාදයෙන් අප තේරුම්ගෙන තිබෙනවා. සෞභාග්‍යයේ දැක්ම යන ස්වභාවික පරිසර සංවේදී ඒ පෝෂණය කරමින් සංවර්ධන කටයුතු පවත්වා ගැනීම බව මෙම උත්තරීතර සභාවේදී
අතිගරු ජනාධිපතිතුමා අවධාරණය කළා. පසුගිය රජයේ වෙන රාජ්‍ය සේවය එලා නොදක ඒ හැකියාවන් අව탁සීරු නොකර විනිවිදභාවයෙන් යුතුව අවම පිරිවැකින් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක විය හැකි රාජ්‍ය සේවයක් නිර්මාණය කළ යුතු වෙනවා. සත්භාවයෙන් රාජ්‍ය සේවය කරන නිලධාරීන් දේශපාලන පරිගැනීම් වලට ලක් කිරීම අප හෙලා දැකිය යුතුයි. රජයේ සර්ව ආර්ථික වැඩපිළිවෙලට අනුව සමාජයේ සියලු පාර්ශ්වවලට ප්‍රතිලාභ ලැබෙන 6% ඉක්මවන මැදිකාලීන ආර්ථික ව්‍යුහයක් පවත්වා ගැනීම අපගේ ඉලක්කය වෙනවා. මිල ස්ථාවරත්වය ඇති කර ගනිමින් 5% පමණ වාර්ෂික උද්දමන වේගයක් පවත්වා ගනිමින් ජීවන වේදම් පාලනයට මුල් තැන දී යුතු වෙනවා. රජයේ ආදායම හා වියදම අතර ඇති 9%ක පමණ පරතරය 4% මට්ටමකට වාර්ෂිකව අඩු කර ගැනීම අපගේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ අරමුණ අතර ප්‍රධාන ස්ථානයක්. ජාතික ආදායමෙන් 90ක් වන රාජ්‍ය ණය 70%කට අඩු කර ගැනීමත් විදේශ ණය සංයුක්තය තුළ ඇති වී ඇති අවදානම් අඩු කර ගැනීමත් එම සන්ධිස්ථානයට ළඟාවීම සඳහා අවශ්‍ය වෙනවා. නිෂ්පාදන ක්‍රියාවලිය හා ගනුදෙනු සඳහා ප්‍රමාණවත් පරිදි මුදල් ණය පහසුකම් ජනතාවට බලා යන පරිදි බැංකුවා මුල්‍ය පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. ද්විපාක්ෂික සංවර්ධන පරිපූර්ණක ණය මුදල් ඩොලර් මිලියන 400ක් පමණ ලබා ගැනීමටද අපේක්ෂා කරනවා. තාක්ෂණ උපකරණ හා විශේෂිත අවශ්‍යතාවයන් හැර විදේශ ණය ප්‍රතිපාදන වලින් 65% පමණ දේශීය වියදම් සඳහා යොදා ගැනීමට අප කටයුතු කරනවා. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් ඉදිරිපත් කරන්නේ කඩාවැටුණු ආර්ථිකය ඔසවා තබන සංවර්ධන අයවැයක් බවයි. බැංකු මුල්‍ය හා රක්ෂණ ශේෂ්ත්‍ර හැර ව්‍යාපාර පිරිවැටුම මසකට රුපියල් මිලියන 25කට වැඩි ව්‍යාපාරවලට අදාළ 8%කට වැට් බද්ද නොවෙනස්ව පවත්වාගෙන යාමට යෝජනා කරනවා. දැන්ට විවිධ ආයතන හා නීතිමය විධිවිධාන යටතේ ක්‍රියාත්මක වන මත්පැන් සිගරට් දුරස් කතන සේවා සූදු මෝටර රථ වැනි 50%කට වැඩි බදු ආදායම් දායකත්වයක් දෙන භාණ්ඩ හා සේවා බදු වඩා කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම සඳහා විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට යෝජනා කරනවා. 2020 ජනවාරි මාස 1 වෙනි දින සිට සරල බදු ක්‍රමයක් හා ඔන්ලයින් බදු පරිපාලන ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බැවින් එතෙක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කළ ආර්ථික සේවා ගාස්තු ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි බදු වලට අදාළ ඉහළ බදු ගෙවන්නන්ගේ මුල්‍යමය හැකියාව පදනම් කරගත් සහන බදු ගෙවීමකට යටත්ව අදාළ ලිපිගොනු වසා දැමීමට යෝජනා කරනවා. බදු අභ්‍යාචනා කඩ්ඩමින් විසඳුම් සඳහා විශේෂ බදු අභ්‍යාචනා උසාවියක් ඇති කිරීමටද යෝජනා කරනවා. මාසකට 2,50,000කට වැඩි ආදායම් ලබන්නන්ට වසර අවසානයේ සමස්ත ආදායම් ප්‍රකාශයේ මගින් සිය බදු වගකීම් තුලනය කර ගැනීමට සරල ක්‍රමයක් හඳුන්වා දෙනු ලබනවා. ඉදිරි වසර 5 තුල කෘෂිකර්ම සත්පා දීවර කටයුතු වලින් ලැබෙන ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. තොරතුරු තාක්ෂණය ආශ්‍රිත දේශීය හා විදේශීය සැපීම් මෙන්ම නිවාසිකව හා විදේශගතව උපයනු ලබන විදේශ ආදායම් බදු වලින් නිදහස් කර තිබෙනවා. කොළඹ කොටස් වෙළඳපොලේ 2021 12/31 වෙනි දිනට පෙර ලයිස්තුගත කරනු ලබන සමාගම් වලට 50% ආදායම් බදු සහනය ලබා දීමටත් ඉන්පසු වසර 3ක් සඳහා අදාළ සමාගම් බද්ධ 14% ලෙස පවත්වා ගැනීමටත් යෝජනා කරනවා. ශ්‍රී ලංකාවේ වාණිජ්‍ය බැංකුව විසින් ඩොලර් මිලියන 100ක අවමයකට යටත්ව ශ්‍රී ලංකා ස්වෛරත්ව බෙදුම් කර මිලදී ගන්නා විට එම ආයෝජනවල ප්‍රාග්ධන ලාභ හා පොලි ආදායම් බදු වලින් නිදහස් කිරීමට යෝජනා කරනවා. ඩිජිටල් ආණ්ඩුකරණය පුළුල් කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමා විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. දත්ත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව, බුද්ධිමය දේපල අයිතිය සඳහා නව නීති හා ආයතනික ව්‍යුහය සකස් කිරීමට මුල් තැන දෙනු ලබනවා. 100% 4G ෆයිබර් බ්‍රෝඩ්බෑන්ඩ් ආවරණය ලබා දීමේ ගමට සංනිවේදනයේ වැඩසටහන සමස්ත රටටම ආවරණය කරන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර තිබෙනවා. පොදු ජනතාවගේ සෞඛ්‍ය සඳහා කරන ආයෝජනය කවදාටත් වඩා ප්‍රමුඛත්වයක් ගෙන තිබෙනවා. කොවිඩ් වසංගතකට උවදුර මර්ධනය කරමින් ජන ජීවිත පවත්වාගෙන යාම නොවැළැක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පුරෝකථනය කර තිබෙනවා. මෙම යථාර්ථය තුළ දිවයින පුරා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 18,000ක අතිරේක ප්‍රතිපාදන සැපයීමට යෝජනා කරනවා. නිරෝධායනයේදී తాවකාලිකව හිමිවන ජීවනෝපාය අවස්ථාවන්ට රැකවරණය වන පරිදි නව රක්ෂණ ක්‍රමයක් ඇති කිරීමට
යෝජනා කරනවා. අත්‍යවශ්‍ය ඖෂධ නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ නිෂ්පාදිත ධාරිතාව වැඩි කිරීම සඳහා බැංකු හා මුල්‍ය පාසුකම් භාණ්ඩාගාර හැපකර මත ලබා දීමට යෝජනා කරනවා. ශ්‍රී පෝෂණ නිෂ්පාදනය වැඩි කිරීමට රුපියල් මිලියන 1500ක් අතිරේක ප්‍රතිපාදන වෙන් කරනු ලබනවා. දැන් රජයේ වෘත්ති අධ්‍යාපන ආයතන සඳහා වාර්ෂිකව බඳවාගනු ලබන ලක්ෂයක පමණ ශිෂ්‍ය සංඛ්‍යාව ලක්ෂ 2 දක්වා වැඩි කිරීම සඳහා ගුරුවරුන් පුහුණු කිරීම තාක්ෂණික උපකරණ ලබා ගැනීම කඩිනමින් කළ යුතු වෙනවා. වෘත්ති අධ්‍යාපනය ලබන සිසුන්ගේ ක්‍රියාකාරී සහභාගීත්වය පදනම් කරගෙන මාසකට රුපියල් 4000ක ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් යෝජනා කරනවා. හෙද විදුවල උපාධි ප්‍රදානය කරන අධ්‍යාපන ආයතනයක් බවට උසස් කිරීමට යෝජනා කරනවා. කෘත්‍රිම ධාවන පත සහිත ක්‍රීඩා පාසල් 10ක් දියුණු කරනවා. 2032 ඔලිම්පික් ක්‍රීඩා සඳහා ක්‍රීඩා සංකීර්ණයක් නිර්මාණය කිරීමටත් රුපියල් මිලියන 2000ක අතිරේක ප්‍රතිපාදන වෙන් කිරීමට යෝජනා කරනවා. කුරුණෑගල යාපනයේ ටොරින්ටන් බෝගම්බර හා දියගම ක්‍රීඩාංගණවල කෘත්‍රිම ධාවන පත ඉදිකිරීමත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා සඳහා තුරුතුරු තාක්ෂණය නවීන තාක්ෂණික පාසුකම් සහිත නවීන ක්‍රීඩා නගරයක් සූර්යවැය ප්‍රදේශයේ ඉදිකිරීමටද මෙම වැඩපිළිවෙලට ඇතුළත් වෙනවා. විදේශ රැකියාවල නිරතවන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට 2013 මාකල යෝජනාවද ක්‍රියාත්මක කරනවා. විදේශ රැකියාවල නිරතවන්ට ශ්‍රී ලංකා බැංකුවලට යොමු ලබන විදේශ විනිමය සඳහා මුදල් සාමාන්‍ය විනිමය අනුපාතයට වඩා ඩොලරයකට රුපියල් 2 බැගින් ගෙවීමටද යෝජනා කරනවා. සාල් බඩිනු කුකුරහන් තල උඳු ආදී ධාන්‍ය වර්ග සඳහා සාතික මිල ක්‍රමය මගින් එම ගොවීන් දිරිමත් කිරීමට අප සාතික වෙනවා. ඒ සඳහා පූර්ව නොමිලේ ලබා දීමට අනෙකුත් වගාවන් සඳහා කිලෝ 50ක් රුපියල් 1500ක සහන මිලටත් ලබා දීමට සාතික කරනවා. මෙම වතුකම්කරුවන් දෛනික වැටුප 2021 ජනවාරි සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට යෝජනා කරනවා. මාර්ග අධිවේගී මාර්ග පද්ධතිය පුළුල් කිරීම යටතේ 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගය කෙරවල පිටිය හා මීරිගම කොටස මෙන්ම කුරුණෑගල හා දඹුල්ල කොටසත් පොතුහැර හා මහනුවර කොටසත් නිම කිරීමට සැලසුම් කර තිබෙනවා. රුවන්පුර අධිවේගී මාර්ගයේ ප්‍රථම අධියර එසීංගිරිය කහතුඩුව කොටස නිම කරන ජාතික අධිවේගී මාර්ග පද්ධතියට සම්බන්ධ කරනවා. වරාය පිවිසුම් මාර්ගය මෙන්ම කැලණි පාලම සිට අතුරුගිරිය මාර්ගයේද කඩිනමින් ඉදිකිරීමටත් සම්පාදන කටයුතු අවසන් අධියරයට පත් වී තිබෙනවා. දක්විජී විදුලි බලාගාරයට අතිරේක මෙගාවොට් 300 ගල් අඟුරු බලාගාරයක් හා මෙගාවොට් 600ක ස්වභාවික වායු විදුලි බලාගාර දෙකක් කඩිනමින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. 2021 අවසන් වන විට සැමට විදුලි ඉලක්කය ඉටු කර ගැනීමටද රුපියල් බිලියන 750ක් වෙන් කරගෙන යෝජනා කරනවා. සමස්ත රටේම පානීය ජලය ලබා දීම ඉලක්ක කරගෙන ප්‍රධාන ජල ව්‍යාපෘති 1000 නිෂ්පාදන ධාරිතාව උපරිම කිරීමේ ව්‍යාපෘති 171ක් මෙන්ම නව ජල යෝජනා ක්‍රම හා කඩිනම් කර ඇත ව්‍යාපෘති සඳහා රුපියල් ට්‍රිලියන රුපියල් බිලියන 1000 ආයෝජන සැලසුම් කර තිබෙනවා. වාහන අලුත් වැඩියා කිරීමට මෙන්ම වාහන එකලස් කිරීම ඇතුළු මෝටර රථ කාර් වාහනයේ ව්‍යාපාරිකයින් දිරිගැන්වීමට අවශ්‍ය අමතර කොටස් සඳහා බනවා ඇති ආනයන බදු අඩු කිරීමට යෝජනා කරනවා. අඩු වැඩි ආදායම් ලාභීන් සඳහා නිවාස 50000 අංග සම්පූර්ණ නිවාස සංකීර්ණ ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. එම නිවාස ලබා ගැනීම සඳහා වසර 25ක ආපසු ගෙවීමේ කාලය තුළ 6.25% වාර්ෂික ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඉදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් සමාගම සම්බන්ධයෙන් සිදු වූයයි කියන අක්‍රමිකතා පරීක්ෂා කිරීමට පත් කළ ජනපති කොමිසමේ සභා වාර්තාව අනුව එම සමාගම හා අනුබද්ධිත සමාගම්වල ක්‍රියාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර කඩිනමින් ගැනීමට නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. පොහොර ආනයනය ආබෙදා ගැනීම සඳහා පවත්වන ආයතන ඒකාබද්ධ කිරීමටද යෝජනා කරනවා. රාජ්‍ය සේවකීන්ගේ විදුලි බිල් පත් වියදම් අඩු කිරීම සඳහා සූර්ය බල විදුලි පහසුකම ලබා දීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කරනවා. රාජ්‍ය සේවකීන්ගේ පත්වීම ස්ථානමාරු ලබා දීමේදී තම ගම් ප්‍රදේශ ආධාර දිස්ත්‍රික්කයන් රට යොමු කිරීමටද යෝජනා කරනවා. මාණ්ඩලික නොවන ශ්‍රේණිවල රාජ්‍ය සේවකීන්ට රාජකාරී වේලාවෙන් පසු වෙනත් රැකියාවල නිරත වීමට අවසර දීමට හා විදේශ රැකියාවන්හි නිරත වීමට අපේක්ෂිත සේවකයන්ට වසර 2ක නිවාඩු ලබා දීමටද යෝජනා කරනවා. රාජ්‍ය සේවකීන් සඳහා බැංකු මගින් ලබා දෙන නිවාස ණය උපරිම පොලි අනුපාතය 7% දක්වා අඩු කිරීමට යෝජනා කරනවා.
එක්වරක් භාවිතා කර ඉවතලන පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදන 2021 ජනවාරි 1 වෙනිදා දින සිට තහනම් කිරීමට යෝජනා කරනවා. මේ අතර කෘෂිකර්ම දීවර කුඩා ව්‍යාපාර ත්‍රිරෝද රථ හා බස් රථ සේවකීන් ස්වයං රැකියාව වැනි නිෂ්පාදන අංශවල හා සේවාවන් වල නියැලෙන්නන් මෙම ඇඟලුම් සංචාරක වැවිලි විදේශ රැකියාවල නිරතව විදේශ විනිමය උපයන අති බහුතරයන්ට විශ්‍රාම වැටුපක් හෝ සේවක අර්ථසාධක අරමුදල් ක්‍රමයන් ක්‍රියාත්මක නොවීම තුළ ඔවුන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීමට යෝජනා කරනවා. සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ කාන්තා හා පිරිමින් සඳහා විශ්‍රාම ගන්නා වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යෝජනා කරනවා. කොළඹ වරාය නගර ආර්ථික කලාපය මේ ආර්ථික කලාපයේ ශ්‍රී ලාංකිකයන් සඳහා පුළුල් රැකියා අවස්ථාවක් මෙම ඔවුන්ට විදේශ මුදල් වලින් වැටුප් ගෙවීමකට ප්‍රතිපාදන සලසා තිබෙනවා. කරු කතානායකතුමනි, අයවැය කඩාවැටෙන ආර්ථිකයක් ඔසවා තැබීමට ඉදිරිපත් කරන සංවර්ධන අයවැය බදු හා විනිමය පාලන නීති වලින් මිදීම සඳහා දේශීයව විදේශ සංගවා තබාගෙන ඇති මුදල් රටේ අභිවෘද්ධිය යොදන ලෙස එම ව්‍යාපාරිකයන්ගෙන් මම ඉල්ලා සිටිනවා. මේ අයවැය සලසා ඇති ඕනෑම ආයෝජනයක් සඳහා එසේ මුදල් යොදවන ව්‍යාපාරිකයින්ට පිළිගත් දියුණුම් ප්‍රකාශයක් සහිතව 1% බදු ගෙවීමකට යටත්ව බදු සමාවක් ලබා දීමට නීති ප්‍රතිපාදන යෙදවීමට බලාපොරොත්තු වෙනවා. 2021 සඳහා ඇස්මින්තුගත රජයේ ආදායම රුපියල් බිලියන 1961ක් වෙනවා. රජයේ මුළු වියදම බිලියන 3525ක් වන බැවින් ආදායම වියදම් පරතරය රුපියල් බිලියන 1564ක් වෙනවා. 2021 ජාතික ආදායමෙන් 9%කට තරම් අඩු අයවැය ඉන්දියා පවත්වා ගැනීමට සැලසුම් කර තිබෙනවා. 2021 අපේක්ෂිත ආර්ථික වර්ධනය 5.5% වන අතර ඒ 6% වන වර්ධනය වේගයට යොමු කිරීමත් සමග රාජ්‍ය ආදායම් දැනට පවත්නා ජාතික ආදායම 9.7% සිට 14% දක්වා ඉහළ නැගීම සිදු කිරීමට අපගේ අයවැය පරතරය අඩු කිරීමේ මැදිකාලීන දැක්ම බව අවධාරණය කරනවා. දවසේ පුවත වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා කුමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම පික් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නිරෝගිමත් දිවියකට. මේ අතර අයවැය කතාව අතරතුර සාම්ප්‍රදායික තේපැන් සංග්‍රහය අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ දැඩි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලවයි. වෛරසයත් එක්ක පොරබදන අවස්ථාවක ඉදිරිපත් කරපු අයවැයක්. ඒ නිසා ඒ සෞඛ්‍ය ශාස්ත්‍රයේ සියල්ලන්ටම අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කරන ගමන් සෑම ශාස්ත්‍රයකම අවශ්‍ය ශක්තිය ලැබෙන විදිහට තමයි අයවැය ඉදිරිපත් කරේ. පිටරටින් ගෙන්නෙන අනවශ්‍ය දේවල් සම්පූර්ණයෙන්ම නවත්තලා නැවත වතාවක් අර 77ට ඉස්සෙල්ලා තිබිච්ච වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන නව රටක් ඔස්සේ අයවැය ඉදිරිපත් කරලා තියෙනවා. අපිට මේ ඉතිහාසයේ නිදහසෙන් පස්සේ දේශපාලනේ නොවිච්ච වෙලාවක තමයි මේ අයවැය ඉදිරිපත් කරේ. සාර්ථක අයවැයක් ඉදිරිපත් කළා තියෙනවා. මම හිතන්නේ මේ රටේ සංවර්ධනයේ පැත්තෙන් ඉතාමත්ම ධනාත්මක ඉදිරිපත් කිරීමක් කරපු අයවැයක්. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ 13 වන නාහිමියන් ලෙස කටයුතු කළ අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන් අද පස්වරුවේ අපවත් වුණා. 98 වැනි වියේ පසුණු උන්වහන්සේ අපවත් වුණේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී. 1923 වසරේ ජනවාරි 20 වෙනිදා මහනුවර උඩගම්පහ නාපාන ග්‍රාමයේදී මහකුඹුරේ ගෙදර ටිකිරි බණ්ඩාර නිලමේතුමන්ට සහ බණ්ඩාර මැණිකේ යුවලට තව පවුලේ 7 වෙනි දරුවා ලෙසින් උපත ලැබූ නාපාන පේමසිරි හිමියන්ගේ ගිහි නම වූයේ ඒකනායක මුද්‍යන්සේලාගේ ටිකිරි බණ්ඩාරයි. 1933 ජූලි මාස 8 වෙනිදා එනම් වයස අවුරුදු 10ක් සපිරිද්දී ටිකිරි බණ්ඩාර හුරිකඩුව උදුම්බරාරාමේදී නාපාන පේමසිරි නමින් පැවිදි දිවියට ඇතුළත් වනවා. වැල්ලවත්තේ ධර්මෝදය පිරිවෙනින් බෞද්ධ භික්ෂුවකට අවැසි මූලික පිරිවෙන් අධ්‍යාපනය සාර්ථකව ලැබූ නාපාන පේමසිරි හිමියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා නිට්ටම්බුව විද්‍යානන්ද පිරිවෙනට ඇතුළත් වන්නේ ඉන් අනතුරුවයි. ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසන රාජකීය පණ්ඩිත විද්‍යා විශාරද විභාග සමත් වූ පේමසිරි හිමියන් කටුගස්තුට පිඟාඔය ඉදිකළ උදකුක්කේප සීමා මාලකයේදී
1943 වසරේ අගෝස්තු 6 වෙනිදා උපසම්පදාව ලබා ගන්නවා. ත්‍රිපිටක විභාගය මෙරට පළමුවෙන්ම පවත්වන අවස්ථාවේදී ප්‍රථම ස්ථානය ලබා ගනිමින් සමත් වන්නටත් නාපාන හිමියන් භාග්‍යවන්ත වුණා. 1967 වසරේදී හුරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කරන පේමසිරි හිමියන් පසුව සඳගිරිලෙන් තපෝවිල පිරිවෙන, අලුත්වත්ත සිරි සුමන පිරිවෙන, ගම්මැදගම පිරිවෙන ආරම්භ කිරීම සඳහාද මූලිකත්වයේගෙන ක්‍රියා කළා. බොරුම රජයෙන් අග්ගමහා පණ්ඩිත උපාධියත් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන වෙතින් ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී යන ගෞරව උපාධියනොත් පිදුම් ලබන්නේ උන්වහන්සේ ශාසනිකව කළ අනුපමේය සේවාව වෙනුවෙන්. සසුනම්බරෙහි පහළ වූ මෙම මහා යතිවරයාණන් වහන්සේ සසුන් කෙතට මෙන්ම රටට දයට සිදු කළ අනුපමේය මෙහෙය කිසිදා අමතක කළ නොහැකිය. මාගේ ජීවිත කාලය තුළ මට හැකි ආකාරයෙන් ජාතික ආගමික ශාස්ත්‍රීය නිකායික සේවයක් සිදු කරන්න ලැබුණා කියලා මා සන්තෝෂමත් වෙනවා. නාපානේ පේමසිරි මාහිමිපාණන්ගේ පැවිදි දිවියේ දිගු කලක් ගත කළ හූරිකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් පරිශ්‍රයේ ශ්‍රී දෙන තැන්පත් කිරීමෙන් අනතුරුව 22 වන ඉරිදා දින කුණ්ඩසාල බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගණයේදී ආදාහන පූජෝත්සවය පැවැත්වීමට නියමිතයි. COVID-19 වෛරසය කොළඹ මහනගර සභා සීමාව තුළ හෝ සමාජ ව්‍යාප්තියක් දක්වා පැතිර ඇද්දැයි සෞඛ්‍ය අංශ පැහැදිලි කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. මේ අතර අද තවත් COVID-19 ආසාදිතයන් 157 දෙනෙකු වාර්තා වූ අතර ඔවුන් සියලු දෙනාම මෙනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආසාදිතයන්. අද වාර්තා වූ ආසාදිතයන් 157 දෙනා සමග මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 17831ක් දක්වා ඉහළ ගියා. ආසාදිතයන් 404 දෙනෙකු අද සුවය ලැබූ අතර ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 12212ක් ලෙස සටහන් වුණා. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5560ක්. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 14327ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 382 දෙනා අතරින් 231 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. කොළඹ මහනගර සභා බල ප්‍රදේශයෙන් පමණක් ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 134ක්. මේ අතර හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහනට එක් වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපිට වසංගත රෝග විද්‍යාංශය පැහැදිලි කළ යුතු කාරණේ තමයි අපි රටක් විදියටම සමාජ ව්‍යාප්තියට ගිහිල්ලා නැතත් අඩුම ගානේ කොළඹ නගර සීමාව ඇතුළේ අපි සමාජ ව්‍යාප්තියට ගිහිල්ලාද කියලා පැහැදිලි කිරීම වසංගත රෝග විද්‍යාංශයෙන් අපි අපේක්ෂා කරනවා. මොකද මේ අවදානම හඳුනා ගන්න ඕන ප්‍රතිචාර දක්වන්න. විශේෂයෙන් කොළඹ මහනගර සභා සීමාව සම්බන්ධයෙන් මේ අරන් තියෙන පියවර වලට එහා ගිහිල්ලා තව සංචරණ සීමා දැඩි කළ යුතුද? මේක තාක්ෂණික තීන්දුවක් වෙන්න ඕන. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඊයේ දවස් තුල විශේෂයෙන් කොළඹ තියෙන පෘෂ්ඨ ආශ්‍රිතව මේ රෝගී ව්‍යාප්ත වෙන්න තියෙන හැකියාව සම්බන්ධයෙන් කර ප්‍රකාශය බැරෑරුම් තත්ත්වයක්. ඒ කියන තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි යෝජනා කරනවා අපි දෛනික වාර්තාවක් නිකුත් කරන්න රජයට සහ බලධාරීන්ට තාක්ෂණිකව රට සම්බන්ධයෙන් ගත යුතු තීන්දුව තියෙන මොනවද කියලා. කොළඹ මහනගර සභා සීමාවත් බස්නාහිර පළාතත් යම්කිසි විදියකින් තවමත් අධික අවදානම් තත්ත්වයක පවතින්නේ. ඒ වගේම තමයි මේ වෛරසය නොඑක් විදියේ පෘෂ්ඨ මත තියෙන්න පුළුවන්. ඒ පෘෂ්ඨයක් අපි අල්ලන කෙනෙකුෙන් තවත් කෙනෙකුට මේ රෝගය පැතිරෙනවා. මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ නව ආසාදිතයන් 42 දෙනෙකු හඳුනා ගැනුණා. කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 20ක්. මේ අතර මෙරට බන්ධනාගාරවලින් වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව 506ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ බන්ධනාගාරවලින් නව ආසාදිතයන් 68 දෙනෙකු වාර්තා වීමත් සමගයි. ඒ අනුව බෝගම්බර බන්ධනාගාරයෙන් ආසාදිතයන් 41ක්, වැලිකඩ බන්ධනාගාරයෙන් 15ක්, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් 8ක්, බූස්ස අධ්‍යාරක්ෂිත බන්ධනාගාරයෙන් 2 දෙනෙක් සහ කොළඹ මැගසින් හා මහර බන්ධනාගාරවලින් එක් ආසාදිතෙකු බැගින් හඳුනාගෙන තිබෙනවා. පොලිස් නිලධාරීන් 8 දෙනෙකුට සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 5 දෙනෙකුට වෛරසය වැළඳී ඇති බව ඊයේ තහවුරු වුණා. පොලිස් නිලධාරීන් 750කට ආසන්න සංඛ්‍යාවකට COVID-19 වෛරසය වැළඳී තිබෙනවා. අපි දැක්ක ප්‍රථම රැල්ලේදී පොලිස් නිලධාරීන්ට මෙවැනි දෙයක් සිදු වුණේ නැහැ. මේක දෙවෙනි රැල්ලේදී ආයේ එහෙම වුණේ පොලිස් නිලධාරීන්. වෛරසයේ තියෙන ප්‍රබලත්වයේ වැඩි බව සෑම කෙනෙක්ම පිළිඅරන් තියෙනවා. පොලිස් නිලධාරීන්ට විතර මහ ජනතාව සමග ගැටෙන්න වෙලා තියෙනවා. ඒ නිසා සාපේක්ෂව රෝගීන් සංඛ්‍යාවත් පසුගිය රැල්ලට වැඩි වෙනකොට ඒ හා සම්බන්ධව වැඩ කරන පොලිස් නිලධාරීන් සංඛ්‍යාවත් ආසාදනය වීමේ සම්භාවිතාවය වැඩි. මෙතර කොළඹ ඍජු ආරය ළමා රෝහලට ඇතුළත් කළ
කළ තවත් දරුවෙකුටද COVID-19 වෛරසය වැළඳී ඇති බව තහවුරු වීමත් සමග එම රෝහලින් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 60ක් දක්වා ඉහළ යනවා. මේ අතර බලපිටිය රන්දුඹේ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ දරුවන් තිදෙනෙකුට මවට සහ මිත්තණියට COVID-19 වෛරසය වැළඳී තිබෙනවා. එම නිවසේ හිමිකරු පෑලියගොඩ මාළු වෙළඳපොලේ වෙළෙන්දෙක් වන අතර ඔහු පසුගිය 3 වෙනිදා ආසාදිතයෙකු ලෙස වාර්තා වී දින 14ක නිරෝධායන කාලය අවසන් කර නිවසට පැමිණ තිබුණා. මේ අතර කුරුණෑගල තැපැල් කාර්යාලයේ සේවකයෙකුට COVID-19 ආසාදනය වී ඇති බව පසුගිය 10 වෙනිදා අනාවරණය වීමෙන් පසු සිදු කළ PCR පරීක්ෂණ වලින් පසු නව ආසාදිතයන් 6 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඔවුන්ගේ ආශ්‍රිතයන් සඳහාද PCR පරීක්ෂණ කටයුතු සිදු කළා. මේ අතර පිටකොටේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය මගින් නිසි ක්‍රමවේදයකින් තොරව PCR පරීක්ෂණ සිදු කරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. ග්ලව්ස් එක මාරු කරන්නේ නැහැ නේ. නැටියුම්ටත් දෙලා. PCR කරද්දී එයාලා ග්ලව්ස් මාරු කරන්නේ නැහැ. එකම ග්ලව්ස් එක දාගෙන 50 දෙනෙක්ට PCR කරා. පිසු මත්ස්‍යයෙන් ආහාරයට ගැනීමෙන් COVID-19 ආසාදනය නොවන බව ජනතාවට සනාථ කිරීම සඳහා ආණ්ඩුව කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතා පවසනවා. කොළඹදී අද පැවති ප්‍රෝටි සාකච්ඡාවකට පැමිණි මන්ත්‍රීවරයා තමන් රැගෙන මත්ස්‍යයෙකු පිසීමකින් තොරව අනුභව කළා. මම පවිත්‍රා ඇමතිතුමියට මම ඉල්ලීමක් කරා. පෑලිය ගොඩට මේ කොරෝනා වසංගතයේ ඒ පැමුණු අවස්ථාවෙම ලංකාවේ වටේම තියෙන වරායවල් 22 සහ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය දින දෙකකට ලොක්ඩවුන් කරලා වෙළඳ ව්‍යාපාරිකයෝ සහ සුළු ව්‍යාපාරිකයෝ PCR පරීක්ෂණයට ලක් කරලා ඒ අයට පමණක් වරායවලට ඇතුල් වෙන්නත් මාළු කඩේට ඒ අයට පමණක් ඇතුල් වෙන්නත් වැඩ පිළිවෙලක් සකස් කරනවා කියලා. ඒ දේ කරේ නෑ. වරායවල් 2-3ක තමයි ඒ දේ කරේ. අපේ අර දීවරේ ඔක්කොම අනාථ වෙලා. අපේ පළාත්වල මාළු ගන්න විකුණන්න දෙයක් නෑ. වරායෙන් ගෙනියන මාළු ටික බයිසිකල් කාර්යය ගෙනියනකොට ගෙවල් ගාව ඉඳගෙන ගෙවල් දොරවල් වහ ගන්නවා. මෝටර් සයිකලේ යනකොට ආරෙන් මිනිස්සු දුවනවා මාළු දැක්කම. දීවර අමාත්‍යාංශේ නාරා ආයතන තියෙන හොඳ පරිශන ආයතනේ. ඒ පරිශන ආයතනෙන් පරිශනයක් කරලා මේ වෛද්‍යවරු හරහා රටට ප්‍රකාශ කරන්න ඕන මේ මාළු කන්න කියලා. මාළු වලින් මේ කොරෝනා වසංගතයක් හැදෙන්නේ නැහැ කියලා. ඊයේ තංගල්ලේ වරායට ගිහලා මම මේ මාළු ගෙනාවේ. මේ මාළු ගෙනාවේ පෙන්නන්න. මේ මාළු කන්න බය වෙන්න එපා. කිසිම කොරෝනා රෝගයක් හැදෙන්නේ නැහැ. මේ අපි කන්නේ අමුයෙන්. ඔයාලා කාලා පෙන්නන්නම්. අමුයෙන් කන්නේ. කන්න පුළුවන්. පිරිසුදු ප්‍රස් මාළු. මේ මම කියන්න කැමති රජයට ගන්න කූරුම් අරගෙන මේ දීවරගේ මාළුට මේ කූරුම් කරන්න අහන මිලක් ලබා දෙන්න. ලබා දීලා දීවරයා ගොඩනගන වැඩ පිළිවෙල සකස් කරන්න. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන් වූ නඩුවේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සමාජික පත්මිනී රණවක සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර සිදු වූ දුරකථන සංවාදයක හඬපටයක් අද පළමු වරට හෙළි වුණා. එය දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසමේ සිදු කළ සාක්ෂි විමසීමේදී අදාළ විනිසුරුවරිය සහ රංජන් රාමනායක මන්ත්‍රීවරයා දුමින්ද සිල්වා මහතාගේ නඩු තීන්දුව සම්බන්ධයෙන් දුරකථනය ඔස්සේ සිදු කළ සංවාද පිළිබඳ මීට පෙර අනාවරණ වුණා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව නඩු පවරා මේ වන විට වසර 4කට වැඩි කාලයක් සිරගත කර ඇත්තේ දේශපාලන කුමන්ත්‍රණයක් මත සිදු වූ දෙයක් පදනම් කර ගැනීමෙන් බවට දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බැලන ජනාධිපති කොමිසමට කර තිබූ පැමිණිල්ල අද සලකා බැලුණා. මෙම පැමිණිල්ල ගොනු කර තිබුණේ දුමින්ද සිල්වා මහතාගේ පියාණන් වන ලාල් සිල්වා මහතා විසින්. ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් දුමින්ද සිල්වා මහතා එවකට මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් ලාල් සිල්වා මහතා කරුණු පැහැදිලි කිරීම ආරම්භ කළා. 2011 වසරේ ඔක්තෝබර් 8 වෙනිදා ලංකාවේ මැතිවරණ දිනයක්. මගේ පුතා දුමින්ද සිල්වා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළොන්නාවේ ආසන සංවිධායක. ඒ වගේම ඔහු ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයා. ඒ නිසා ඔහුට ඇමති ආරක්ෂක අංශයෙන් වගේම පොලිස් ආරක්ෂාව සහ පෞද්ගලික ආරක්ෂකයන් සිටියා. මැතිවරණ දිනේ පෙරවරුවේ ඔහු නිවසින් පිටත් වෙලා ගියා කොළොන්නාවේ නගර සභා ප්‍රදේශයේ මැතිවරණ කටයුතු නිරීක්ෂණය කරන්න. ඒ නිරීක්ෂණය සඳහා ඔහුට මැතිවරණ කොමසාරිස්තුමාගේ අවසරය හිමි වෙලා තිබුණේ. පස්වරු 2:30ට පමණ SP කෙනෙක් කළ දැනුම් දීමක් මත දුමින්ද සිල්වා එතනින් පිටත් වෙලා යන අතරතුර හිඹුටන් හන්දියේදී වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. එහිදී මුලින්ම වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ කවුද? මාගේ පුත්‍රයාට තමයි මුලින්ම වෙඩි ප්‍රහාරය එල්ල වෙලා තිබුණේ.
ඔහුගේ නළලට වෙඩි දෙකක් වැදිලා හිසට බැරෑරුම් තුවාල වෙලා බිම ඇදවැටීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළා. සිද්ධියෙන් සති දෙකකට පසු කාලයක් වෙනකම් ඔහු සිහිසුන්ව සිටියේ. ඉන්පසු ඔහු සිංගප්පූරු රෝහලකට ඇතුළත් කරලා අවුරුදු 1කමාරක් විතර ප්‍රතිකාර ලැබුවා. වෛද්‍යවරු උපදෙස් දුන්නේ බොහෝ කාලයක් වෙනකල් ගුවන් ගමන් කරන්න හොඳ නැහැ කියලා. නමුත් වෛද්‍ය උපදෙස් වලට පටහැනිව අපිට කටයුතු කරන්න සිදු වුණේ ඒ වෙද්දී දුමින්ද සිල්වාට එරෙහිව නඩු පවරලා තිබුණ නිසා අපිට එන්න උන නිසායි. මේ සිද්ධිය ගැන විමර්ශනය කරලා තිබුණේ CID එකේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග රංජන් ළමාහේවා සහ නිශාන්ත කන්දප්ප සිල්වා කියන නිලධාරීන් කියලා දැනගත්තා. ගරු කොමිසමේ අවධානයට යොමු කරනවා මෙන්න මේ කරුණ ස්වාමීනි. 2015 වසරේ පෙබරවාරි මාස 27 වෙනිදා මේ සිද්ධිය සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍රයක් නීතිපති ගොනු කරලා ඒක 2015 මාර්තු මාසයේ 4 වෙනිදා මහාධිකරණයේ වෙත බාර දීලා තිබුණා. ඒ අනුව දේවිකා තෙන්නකෝන් විනිසුරුතුමිය ඉදිරියේ නඩුව කැඳවනු ලැබුවා. කොළඹ මහාධිකරණයේ අංක 1 ඊට පස්සේ අවස්ථාවක මෙම නඩුව එකවරම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලකට යොමු කළා ස්වාමීනි නීතිපතිවරයාගේ ඉල්ලීම මත අග විනිසුරු විසින්. ඒ කියන්නේ මුලින්ම එක් විනිසුරුවරයෙක් ළඟ මේ නඩුව පවත්වාගෙන ගිහින් කිසිදු හේතුවක් නැතිව ශනිකයකින් මෙය ත්‍රිපුද්ගල මහාධිකරණයට යොමු කළා. නීතිපතිවරයාගේ මෙවැනි කටයුතු කිරීමක් මීට පෙර ඉතිහාසයේ නිරීක්ෂණය වෙනවද? නැහැ ස්වාමීනි. මෙවැනි ක්‍රියාවක් ඊට පෙර සිදුව තිබුණේ නැහැ. මෙය පළමු අවස්ථාව සහ එකම අවස්ථාව. සාමාන්‍ය ක්‍රියාපටිපාටියට අනුව නෙවෙයි නීතිපති කටයුතු කරලා තිබෙන්නේ මේ නඩුවේ කියලා ඔබට පෙනී යනවද? පෙනී යන්නේ වෙන්නක් වුණත් එය තහවුරු කර කොමිසමට දැනුම් දෙන්නම්. ශිරාන් ගුණරත්න, චමත් මොරාය සහ පද්මිනී රණවක යන මහාධිකරණ විනිසුරුවරු තිදෙනාට ඒ අනුව මෙම නඩුව යොමු වුණා ස්වාමීනි. සාක්ෂිකරු පැහැදිලි කර එතනදී සිදු වූ දේශපාලන බලපෑම සම්බන්ධයෙන්. ඔව්. හිටපු රජ්‍ය අමාත්‍යවරයෙකු වූ රංජන් බ්‍රාහ්මණනායක කොළඹ අපරාධ කොට්ටාශය අත්අඩංගුවට පත් වුණාට පස්සේ නුගේගොඩ අධිකරණයේ පැවති නඩුවේදී හෙළි වුණා රංජන් බ්‍රාහ්මණනායක සහ ශානි අබේසේකර සහ පත්මිනී රණවක යන මහත්ම මහත්මීන් සමග දුරකථනින් කතා කළ බව මම ඒවට සවන් දුන්නා. ඒ අනුව එම සංවාදවලින් පෙනී ගියා මගේ පුතාගේ නඩුවට යම්කිසි බලපෑම් කරලා තිබුණු බව. එමෙන්ම අදාළ පද්මිනී රණවක විනිසුරුවරිය වකර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග දුරකථන සංවාදයක නිරත වෙමින් දුමින්ද සිල්වා නඩු තීන්දුවද උපයෝගී කරගනිමින් තමන්ව අභ්‍යාචනාධිකරණ විනිසුරුවරියක ලෙස උසස් කරන්නයි ඉල්ලා සිටින හඬපටයක් පළමුවරට ජනාධිපති කොමිසමට ඉදිරිපත් වුණා. හෙලෝ ගරු ජනාධිපතිතුමනි සමාවෙන්න කතා කරන්න වුණාට නෑ ප්‍රශ්නයක් නෑ. ඔබතුමාට පුළුවන් කමක් තියෙනවා නම් මට අභ්‍යාචනාධිකරණයට සාහනයක් ලබා දෙන්න පුළුවන් නම් මොකද මම ජජ්මන්ට්ස් දීලා තියෙනවා ලක්ෂ ගණනක් ඒ වගේම මං හරිම අවංකව වැඩ කරලා තියෙන්නේ රට ජාතිය වෙනුවෙන් හැකියාවක් තියෙනවා නම් පමණක් සලකා බලන්න කියලා ඉල්ලීමක් කරනවා. පුළුවන් කමක් තියෙන මට තව ඇත්තටම තව අවුරුදු ගාණක් සේවය කරන්න ශක්තිය තියෙනවා. කවදාවත් මං බලපෑම් කළත් නෑ. මගේ කොන්ෂස් අනුව මං රාජකාරී කරලා තියෙන්නේ. ඔබතුමාට හැකියාවක් තියෙනවා නම් විතරක් සලකා බලන්න. හොඳයි. මම කවදාවත් එහෙම බලපෑම් කළා නෑ කාටවත්. මම කොච්චර තර්ජනාවක් හරි දේ කරනවා මැරෙන්න ගියත් ඒ විදිහේ රාජකාරී කරේ මේ අවුරුදු 27ම මම අතට දුමින්දගේ තීන්දුවක් දුන්නා ගරු චන්ද්‍රිකා මැතිණියගේ බෝම්බ කේස් එක අනිජ්ජජස් අහන්න බයේ හිටියේ ඒ කාලේ ඒත් මම කිව්වා මම අහන්නම් කියලා ඒකේ පොත් මිටි මහා ගොඩක් තිබ්බා ඒත් මං යුක්තිය ඉෂ්ට කරන්න එසේ කරා ඉතින් මං එහෙම බලපෑම් කරන්නේ ඔබතුමාට හැකියාවක් තියනවා නම් විතරක් සලකා බලන්න කියලා හොඳයි තවත් ශක්තිය ලැබෙන්න ඕනේ රාජකාරී කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි බොහොම ස්තුතියි. පද්මිනී රණවක විනිසුරුවරිය මෛත්‍රීපාල සිරිසේන මහතාට දුරකථනයෙන් සම්බන්ධ කර ඇත්තේ රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා විසින්. ඉතින් එහෙමදී මං කව කමක් නෑ මං ඉන්නවා මට මොනවා හරි ඊට පස්සේ ඉතින් ඇත්තට දැන් මියන්මාර් ඇම්බැසඩර්ෂිප් එක වේකන්ට්ලු මේ මාසේ මට ඒ හරි කමන්නේ යන්න තියෙනවා නම් ඇම්බැසඩර් කෙනෙක් හරි මෙහි ඉන්න මියන්මාර් ගිහිල්ලා මොනවා කරන්නද? අනේ නෑ මට නිකන් අර වෙනසකට මං රස්සාවට නම් රෆීදි යන්නේ ජජ් කෙනෙක් හැටියට. ඉතින් මෙහි යන්න නම් කැමති මියන්මාර් වලට. අද පරපොරද මේසරේ තාපුවම මම කොහොම හරි කරලා එයා කමිෂන් අනේ කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට කිව්වොත් සමාජයට කරලා දෙයි මොනවා හරි. එක්කෝ මේ
කවුද ස්පීකර් හරි හොඳයිනේ කරු ජයසූරිය. යාර කරන්න පවර් එක තියෙනවද? එයා ඉතින් කියයිනේ දැන් බලන්න කවුද රණ. මෙම පැමිණිල්ල සලකා බැලීම අවසානයේ ජනාධිපති කොමිසම විසින් යහපාලන රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ රංජන් රාමනායක, විශ්‍රාමික විනිසුරුවරියක වන පද්මිනී රණවක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ එහි සිටි නිශාන්ත සිල්වා යන අය ජනාධිපති කොමිසමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවා. තවත් දේශීය පොත් කිහිපයක් සමගින් රට වටා හිරු. රට වටා හිරු. COVID-19 ව්‍යාප්තියත් සමග දුෂ්කරතා අරවසකට මුහුණ පා සිටින අපේම ජනතාවගේ සුව සහනය වෙනුවෙන් ක්‍රියාත්මක රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විත යටතේ ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව කොළඹ ජාතික රෝහලට මුඛ ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් කාටල බෙදා දීම අද සිදු කෙරුණා. මෙම සත්කාරයට දායක වීම සම්බන්ධයෙන් හිරු මාධ්‍ය ජාලයට සහ ශ්‍රී ලංකා රතුකුරුස සමාජයට මම ඉතාම ස්තුතිවන්ත වෙනවා. ශ්‍රී ලංකා රතුකුරුස සංගමය හා එක්ව බේරුවල දුම්රිය ස්ථානයේ සහ කටුකුරුන්ද දුම්රිය ස්ථානයේ විස බිජහරණය කිරීම අද සිදු කෙරුණා. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන අපරාධකරු වන සහරන්ගේ බිරිඳ විසින් සිදු කළ යයි පැවසෙන ප්‍රකාශයක කරුණු පදනම් කරගනිමින් සමගි ජනබලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා විසින් 2020 නොවැම්බර් මාස 12 වන දින පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් හේතුවෙන් ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 4ක ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා. අධිකරණයට අපහාස කළ යයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල දෙසැම්බර් මාස 8 වෙනිදා යලි කැදවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා. තංගල නගර සභාවේ අද පැවති මාසික සභාවාරයේදී සභාපති රවිදු වෙදාරච්චි සහ නාගරික මන්ත්‍රී අනිල් සිල්වා හැන්නදී අතර දීමනා ගෙවීමක් පිළිබඳව තිබූ අරවුලක් දුරදි ගියාමෙන් සභාව හෙට දින දක්වා කල් තිබුණා. රට වටා හිරු. හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන්නීමවට පත්වනවා. පැත්ත නොගත් අට දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපේ ලතමෝන්නේ රාත්‍රී 9:55ට. ආයිබෝවන්.